තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. සයනසාර මේ කිමූලක සූත්‍රයේ ස්වාමීන් වහන්සේ කිමූලක සබ්බේ ධම්මා කියන කාරණාව ස්වාමීන් වහන්සේ සයනසතන අර්ථය ඉස්මතු කරලා ස්වාමීන් වහන්සේ විමසන විදිහත් එක්ක ස්වාමීන් වහන්සේ විමසන විදිහත් එක්ක කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි මේ කියන්නේ ඒක ධර්මතාවයක් කියන්නේ ස්වාමීන් වහන්සේ මේ අපි දෙවෙන කාරණාවක් එක්ක අපිට ප්‍රකට වෙන ස්වභාවයක් එක්ක අපි මේ විමසනකට ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ ඒක විමසන්න කියන්නේ දැන් අපි එතන හොයන්න තියෙන්නේ දැන් උතන ධර්ම ස්වභාවයන්නේ කියන්නේ. එතකොට මානසිකාර සම්භව ඡන්ද මූලකා සබ්බේ ධම්ම. මානසිකාර සම්භව සබ්බේ ධම්ම පස සමුදය සබ්බේ ධම්ම. එතකොට ඔක දහම් ස්වභාවයක්. ඡන්දයෙන් සීල ධර්මයන් හට ගන්නවා. කැමැත්තෙන් සීල ධර්මයන් හට ගන්නවා. දැන් අපි මොකද්ද කරන්නේ? ධර්මයන් කියන කාරණාවක් පැත්තට අපි යොමු වෙන්නේ නැහැ. අපට හම්බ වෙනවා මනසට අරමුණක් හැටියට ඡන්දයෙන් සීල ධර්මයන් හට ගන්නවා කියලා. මේක අපට මනසට අරමුණක් නෙමෙයි. දැන් එතකොට ඒක අපට වැටහුණා කියන්නේ දැන් අපට වැටහුණා හරි ඡන්දයෙන් සීල ධර්මයන් හටගන්නේ. දැන් මේක මනසට අරමුණක්ද නැද්ද? දැන් ඒක ඡන්දයෙන් සීල ධර්මයන් හට ගන්නවා කියන නෝනද? එහෙනම් ඒක නෝන නෙමෙයි. එතකොට මානසිකාර සම්භවයෙන් සබ්බේ ධම්මා. දැන් ඔන්න අපට ඒක වැටෙනවා. වුනේ මානසිකාරයෙන් නම් මේ ධර්මයන් හටගන්නේ. එතකොට ඒ කාරණාව අපට ආපු අරමුණන්නේ. දැන් නෝනක්ද ඒක? නෝනන්නේ. හැබැයි අතන පෙන්වන්නේ ස්වභාවය. ඡන්දයෙන් ධර්මයේ හටගන්නේ. ඡන්ද මූලකා සබ්බේ ධම්මා. මානසිකාර සම්භව සබ්බේ ධම්මා. එතකොට එහෙනම් අපි ඒ සියලු කාරණා වලට යන්න අපි සත්‍යවාදීව ජීවිතේ හිතනකොට හිතන් යමු වුණාම ප්‍රඥාව වෙද්දී දකින්න දැක්ම. අපි මොකද කරන්නේ? ඒ කාරණාව අපේ අරමුණක් කරගන්න යනවා. දැන් මේ කටහඬ අහගෙන ඉන්නවා කියන කාරණාව ගත්තාම දැන් මේක සිද්ධ වෙන්නේ කොහොමද? අපි මේකට මොකක්වත් දැන් ඡන්ද මූලක සබ්බේ ධම්මා කියන කාරණාව දැක්මක් ඇටියට යමු වෙන්නට ඕනනේ. පඤ්ඤුත්තර සබ්බේ ධම්මා කියන තොට ඊතර වීම විමුක්තිසාර සබ්බේ ධම්මා වැඩ පිළිවෙල සිදු වෙනවා. දැන් ඒ වැඩ පිළිවෙල සිදු වෙන්න අපි ධර්ම හොයලා හරියන්නේ නැහැ ජීවිත අත්දැකීමේදී. ඡන්දේ වෙන හැටි හොයලා හරියන්නේ නැහැ ජීවිත අත්දැකීමේදී. දැන් අපි කරන්නේ බේන් ඡන්දේ බේන් ධර්මය ඡන්දයෙන් ධර්මය හට ගන්නවා. දැන් අපිට මොකද්ද එතන සිද්ධ වුනේ? ඡන්දයෙන් ධර්මය හට ගන්නවා කියන එකට ඡන්දය වේම් මේකයි කියලා ධම්මාරම්මණයක් වුණා. ධර්මයන් මෙන්න මේකයි කියලා ධම්මාරම්මණයක් වුණා. ඔක නේද උනේ? ඒකට ඡන්දයෙන් ධර්මය හට ගන්නවා කියන කාරණා ගන්න බෑනේ. දැන් අපි ওই දෙක ගන්න යනකොට අපි බලන්නේ හැම වෙලේම මේකනේ. අපට දැන් සිදුවෙන දේ මම හැම වෙලේම අර කියන්නේ ජීවිත අත්දැකීම් එක්ක හොයන්න කියලා. දැන් මේ සද්ද ඇහෙනවා. සද්දයක් ඇහෙනවා. එතකොට මේ සද්දයක් ඇහෙනවා කියන්නේ මොකද්ද කියලා හොයන්න යන ගතිය අපිට තියෙන්නට ඕන. අන්නේ ගතිය අපි තුල ඉස්මතු වෙන්නේ නැති වුණාම තමයි අපි කැමති මේක හොයලා ඉවර කරලා මේකට මොකක් හරි ලේබල් එක දාලා නතර වෙන්නේ. මේක තමයි මේ කියන්නේ කියලා. ඒක මොකද? ඒක ආයි ධම්මාරම්මනේ කෙඩීමන්නේ. එතකොට ඒක හරි කියලා පිළිගත්තනේ. ඒතර ඒක හරි කියලා පිළිගත්තා. හොයන්න ගියපු එක මේක නෝනන්නේ කියලා හම්බුණා. අරක හරි කියලා පිළිගත්තා. දැන් එතන එතකොට තියෙන්නේ මේක ඇත්තයි කියලා තහවුරු වෙන්න එකක් නේද? ඉතින් ඉදම සත්‍යං කියන කාරණාව එන්නේ සත්‍යවාද නැති කෙනාටනේ. අපිට හැම වෙලෙම ඕනකමක් තියෙන මොනවා හරි නිරවුල් භාවයක් ලැබෙන්නේ.
ඒ කාරණාව නැතුව අපි හැම වෙලෙම බලන්නට ඕනේ සූත්‍රයේ තියෙන කාරණාවේ විග්‍රහය අපි දැනුම හැටියට දැනගෙන ඒකේ තියෙන්නේ මොකද්ද කියලා හොයන්නට නම් අපට කියන්නේ ඒකෙන් අපට විවුර්ත කරගන්න පුළුවන්කම තියෙන්නේ හිතන පරාසයක් විතරයි. ජීවිත අත්දැකීමෙන් ඒක හොයන්න බෑ. ජීවිත අත්දැකීමෙන් ඒක හොයන්න ගියොත් එහෙම ඒ කාරණා අපේ ධම්මාරම්මණයක් කරලා නතර වෙනවා. තවත් රැවටීමක් විතරයි. ඒ නිසා අපි අර ජීවිතයේ යෙදෙන කාරණායක හොයන්න පටන් ගන්නවා. මොකද්ද මේ ජීවිතය කියන්නේ කියලා. සද්ද ඇහෙනවා කියන්නේ මොකද්ද? ඒක දැන් ඒක හොයාගෙන යනකොට අපේ මනස ඇතුලේ තියෙන්න බෑ දැන් මොන ඡන්දයෙන් ධර්මය හට ගන්නවා කියලා දකින්න එක. මානසිකාරයෙන් ධර්මය හට ගන්නවා. ඒවා තියෙන්න බෑ ඇතුලේ. ගැළපීම තියෙන්න බෑ. දැන් අපිට වෙන ඕනකමකින් ඒ කියන්නේ වෙන හැඟීමකින් දැන් අපිට කවදාවත් පිරිසිදු ඇත්ත හොයන්න බෑ. වෙන හැඟීමක් ඇතුලේ තියාගෙන පිරිසිදු ඇත්ත හොයන්න බෑ. පිරිසිදු ඇත්ත හොයන්න නම් අර හැඟීම් ඔක්කොම අයින් වෙන්න ඕන. ඔන්න ඕක තමයි සැබෑම නැමීම කියන්නේ. අනුගත වීම කියන්නේ. මේ ළඟදී අර සාකච්ඡාව මම එවුවානේ. ඒකෙදිම අර පැහැදිලි කරේ මේ යෝනිසෝමනසිකාරය කියන එකට. යෝනිසෝමනසිකාරය කියන කාරණාව අනුගත වීම කියන කාරණාව අර්ථාන්විත වෙන්නේ අපේ කිසිදු විදියකින් මනිනවීමක් නැති තැනදී යමු වීම. අපි දැනුම අරගෙන මොන හරි මිම්මකින් මනිනවනේ. ඒක අපේ පැත්ත නෙමෙයි දායි. ආය තරකාවචන නැද්ද? ආය තරකාවචන. අපි යෝනිසෝමනසිකාරය කියන්නේ ඒ කියන්නේ ඒකට අපි සාධාරණයි යම් කිසි මට්ටමකට විචක්ෂණයක් කරනවා කියන එක. පොඩ්ඩක් හිතනවා අපි ඒක හරි. හැබැයි යෝනිසෝමනසිකාරය කියන එක අර්ථය නෙමෙයි. යෝනිසෝමනසිකාර අර්ථය වෙනවා නම් අනුගත වීමමයි තියෙන්නේ. ඒ කියන්නේ කියන දේ ඒ අනුව හිතන එක විතරයි. අපි අර විචක්ෂණය කියන එක කරන්නේ ඒකෙන් මේ කියන්නේ මේකයි කියලා මේ අර ඔක්කොම ගලපන එක නම් සම්පූර්ණයෙන් අයින් වෙන්න ඕන. ගලපන එක ජීවිත අත්දැකීමක අර්ථයක් වෙනකොට මේ ගලපනවා කියන එක සම්පූර්ණයෙන් අයින් වෙන්න ඕන. ඒකෙන් අපි ටික ටික හිතන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි ඇත්තටම අර ගොඩාක් අඩු එක තමයි අපට යෙදෙන සත්‍ය අපි එතෙන්ද විතරක් ફોકસ කරන්නේ නැතුව වෙන දේවල් දදා අපි හිතන එක. අපි වෙන දේවල් දදා හිතන්නේ නැතුව අපට යෙදෙන සත්‍ය ඒ කාරණාවට. ඒ කියන්නේ අපේ තිබෙන ඒ ෆ්‍රේම් එකටම අපට එතන වැටහිච්ච කාරණාවක් අපි හොයන්න පටන් ගන්නවා. දැන් වල සද්දයක් ඇහෙන්නේ කොහොමද කියලා හොයන ගතට පස්සේ ඔන්න මං කීප මතක් වෙනවා. එහෙනම් තව කීප දැන් අපි ඒක දානවනේ. දැන් ඔන්න සානසික දැන් මගේ නම මොකක්වත් වෙන්නේ නැහැ. දැන් ඔන්න මං කීප ටික මතක් වෙනවා. සද්දයක් ඇසීමක් කියන එකත් එක්ක ඔන්න මෙහිම එකක් එන්නේ. කියලා මොකද වෙන්නේ මතක් කියලා ඕනේ ඒක නෙමෙයි වෙන්නේ. දැන් අපි ධම්මාරම්මණයක් හිතෙන් යමු කරන්නේ නෙමෙයි. යමු කරා. ඒක හරි අපි හිතන්න ගන්නකොට කියන්නේ හිතන ගන්නකොට කියන කාරණා හිතවල කොට ගන්නකොට හරි. හැබැයි ජීවිත අත්දැකීම් හොයනකොට අපි ඒ කාරණාව හිතලා හරියන්නේ නැහැ. අපි පුළුවන් තරම් අපේ කෝණයෙන් අපි හිතන්න ඕන. ඒ කරුණ අහලා ඊළඟට ධර්ම කාරණාව තියෙන එක නිරවුල් කරගෙන ඒ හිතීම දැන් අපිට හිතන්න දෙකන්නේ දුන්නේ. වැඩෙන්නේ හිතීමන්නේ. ඒ හිතීම පාදක කරගෙන ජීවිතය ගැන හිතන්න යමු වෙනට. අසන්නසාර සත්‍යවාදී ඒක මේ අපිට ප්‍රකට වෙන දෙයක් එක්ක අපිට වෙන ස්වභාවය නෙමෙයි අර කිව්ව කාරණාත් එක්ක ගලපලලක් මේව කරන එක තමයි අරන්නේ. ඒක වෙනම ඉරවල් කර ගැනීම. ඇත්තටම ගත්තොත් අපිට මේ කියන්නේ අපි දැන් අපිට ගුරුවරයෙක් ඇසුරු කරනවා කියන එක හරි කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරනවා කියන කාරණාවේදී හරි සිදු වෙන්නට ඕන නැති දේ තමයි අර මහා ශුන්‍යත සූත්‍රය තියෙන්නේ. නවාංග ශාස්ත්‍ර ශාසනය ඉගෙන ගන්න නෙමෙයි ඇසුරු කරන්න ඕනේ නැත්තේ. ඒක ඉගෙනගෙන ඉන්නේ. ඒක ඉගෙන තියෙන්නට ඕනේ. රස කතාවෙන් අනුග්‍රහ ලබන්න කියලා. රස කතාව කියලා කටපාඩම් කරපු දෙයක් කියලා හරියන්නේ නැහැ. දැන් ඔයාට ඔයාගේ කෝණයට මොනවද දැන් කිව යුත්තේ කොයි විදිය දෙයක්ද කිව යුත්තේ කියන කාරණාව අන්න ඒ යෙදෙන කරුණ එක ගුරුවරයෙක් කල්යාණ මිත්‍රයෙක් කරන්නේ ඒකට අදාළව කරුණු කතා කරනවා. ඒ කියන්නේ ඔයාගේ දැන් සිද්ධියක් යෙදෙන්නට ඕන මොනවද සිද්ධියක් කාරණාවක් යෙදෙන්නට ඕන. අන්නේ සිද්ධියක් කාරණාවක් යෙදුනහම ඒකට අදාළව කතා කරන්න ඕන.
ඒක තමයි සැබෑම අර්ථය. නැත්තම් අපි අර ඒ සූත්‍රයේ තියෙන්නේ කල්‍යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්නේ කරුකටු සබ්‍රාහ්මචාරින් වහන්සේලම සාස්තුන් වහන්සේ පිටිපස්සෙන් ආයුෂ දසකතයන් අනුකූලව අපි අපිට අර ගොඩාක් නොවන එක අන්නේ කාරණා. ඒකට අර විවෘත භාවයත් එක්ක උපරිම තියෙන්නට ඕනේ. එතකොට දැන් අපි හිතන්නේ පංච උපාදානස්කන්ධ කතා කරනෝනේ පටිච්චසමුප්පාද අපි බලන්නේ හැම වෙලෙම අර දැනුම ගලපලා මොන හරි කියලා දෙන්න ඕනේ කියලානේ. නෑ ඔයා හිතන ක්‍රමයටයි මම කතා කළේ යුත්තේ. ඒක අහපව අර සූත්‍රේ කාරණාවනේ මේ සූත්‍රේ කාරණා. ඉතින් ඒක ඉගෙන ගන්න තියෙන්නේ. ඒ ඉගෙන ගත්ත කාරණාවනේ ආයෙ ඉගෙන ගන්න එතකොට. නවාංග සාසු සාසනේ. හිතන ක්‍රමය. ඒ කියන්නේ දැන් මට වැටහෙන්නට ඕනේ ඔයා හිතන ක්‍රමයට එක්ක අන්න එතෙන්ද ඔයාට මොන හරි කරනවා. දැන් සමහරවිට අපිට හිතනවා ආයතන පංච උපාස්කන්ධ ගැන කියන පටිසොන් නෑ නේ. ඔයාට සක්කාය ප්‍රහාණය වෙන විදිහට හිතන්න ඕන ක්‍රමයක් තව දෙන්නට ඕනේ. ඒක දැන් ඔයා ඔෆිස් එකේ වැඩ කර ඉද්දි නම් ඒක මුල් කරගෙන තව මොනවද කරනවා. ඊට පස්සේ කෑම කකා ඉන්නවා නම් ඒක මුල්. දැන් අපි ඔකට කෑම කන එකට මේක දිවයි රසයයි විඥාන එකතු වුණා දැන් මෙන්න අපි හැම වෙලේම අර දැනුමනේ මෙතෙන් දාන්න යන්නේ. එහෙම හරියන්නේ නෑ. මොන හරි කරන කාරණාව එක්කයි සක්කාය නිරෝධයක් ඉස්මතු කරන්න ඕනේ. එතකොට ඒක තමයි අර හිතන්න ඕන විදිය දෙන එක. හිතන්න ඕන විදිය දෙන එක අන්නේ කාරණා. ඒක නා හිතන ක්‍රමය අනුව මේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ඒක යොමු කරන්නේ. ඒක නිරන්තරයෙන් කල්‍යාණ මිත්‍ර අසුරම අවශ්‍ය වෙනවා. සම්පූර්ණ ප්‍රතිපදාව යොමු වෙන නම් එහෙම තමයි. බණ ඇහුවා කියවට ඔයාගේ කොහොන්ට ඇහෙන්නේ නැහැ නේ. ඒක අපේ දැනුමක් සහ අපිට හිතන්න පැත්තක් තියෙනවා නැත්තේ නෑ. නමුත් ඔයාගේ කොහොන්ට ප්‍රතිපදාව කියන කාරණාව වෙන්න දෙන්න කෝණයක් එක්ක කතා කරන්න ඕන එකක් තියෙනවා. ඒකත් දැන් හරි මන් දැන් ධර්මය කියන දැන් හොඳට අහගෙන දැන් ඒක අපි අර වෙනම ඒ කියන පරියාය ගැන අහන්න විතරයි. ධර්මයක් කියන දැන් මේක අහගන්න කියලා ඒක අවධානය කරගෙන දහම් පරියාය. ඒකෙම හිතන්න පුළුවන් නැත්තේ නෑ. නමුත් දැන් ප්‍රතිපදා ගන්නවා දැන් අපි මතක් කියන්නේ අපිට හැම වෙලෙම භාවනා කමටහන් ගන්නවා කියලා මොන කාර්ය කියලා භාවනා කරන එක අත්දැකීමක් කියලා ඒකට උත්තරයක් කියන්නේ. ඒකත් එක්තරා වැඩක් තමයි. එයා හිතන ක්‍රමයක් ඒක. නමුත් ඒක සාධාරණයි සක්කාදිට්ඨිය ප්‍රහාණය කරපු කෙනෙකුගේ ප්‍රතිපදාවත් එක්ක සම්පූර්ණයෙන්ම. නමුත් ඊට මෙහායට තියෙනව නැත්තේ නෑ. නමුත් අනික් කෙනෙකුට මේ ජීවිතයේ ඉදෙන සියලු දේ එක්ක. මම අර ඊයේ දේශනාවේදී අපි හැම වෙලේම අපි ගැන හොයලා බලන්න අපිට මොනවා හරි අපි අකමැති කෝණයකින් මොනවා ප්‍රශ්නයක් එදී අපිට පහරක් වදිනවද නැද්ද කියලා. අපි ඒකත් එක්ක ඉන්නවද නැද්ද කියලා. කොහෙන් ගියත් අපිට අපි අකමැති මොනවා හරි දේ සිද්ධ වෙනවනම් අපි මොනවා හරි අපි ෆ්‍රේම් එක කොටු කරගත්තේ ඒකට විරුද්ධ වෙනකොට මොකද වෙන්නේ? අපි තැති ගන්නවා. දැන් මොකද සක්කාය දිට්ඨිය? අපි තැති ගන්නවා. ඔන්නෝක නොවෙන්නේ අපි සත්‍යවාදීව උපරිමයෙන් ජීවිතය ගැන හිතනකොට. අන්න එක ජීවිතයේ යෙදෙන කරුණු එක බලන්න ඕනේ. ඒ කියන්නේ ඉවෙන සිද්ධියක් ආවා කියන්නේ ඔන්න ඔතනදී කියන්නට ඕනේ. එතකොට තමයි එක පාට සිදු වෙන්නේ. රාත්‍රාතෙන් ගලාගෙන යනවා කියන ස්වභාවයක් නම් තියෙනවා. ඒ කියන්නේ හිතා ගන්න බෑ කියන්නේ මනසට එන්නේ කාර්මාත් එක්ක ඒ වගේ අවස්ථාවක් නේ. මේවා ඉතින් ඒක අපේ ධර්ම කරුණ මොනවා හරි නිරවුල් කර ගන්නකොට ඒ කාරණාවක හිතවර කමන්නේ. නමුත් අපි ජීවිතය ගැන සත්‍යවාදී හැම වෙලෙම. දැන් අරක නිරවුල් නම් ආවම හරි. දැන් ප්‍රතිපදාවට යන්න. අපි ගත්තොත් එහෙම පස්ස සමුදය සබ්බේ ධම්මා. ඒ කාරණාව අර්ථානිත නම් කමන්නේ. අර්ථානිත නම්. එහෙනම් සම්මාදිටින් යුක්තයි නේ. එහෙම නැති වුණාට පස්සේ පස්ස සමුදය සබ්බේ ධම්මා කියන කාරණා අපි දාන්නේ අපේ සංකල්පයක් විතරයිනේ. ඒක ඉදමිව සත්‍යම් මොගමඤ්ඤම් කියලා අල්ලගෙන ඉන්නේ. එහෙනම් ඉතින් දාන්න බෑ. ඒක නිසා දැන් අපට තේරෙන පැත්තට කර උඩු යටි කුරු කර හොයන කරනවා තියෙනවා. අර උදායි සූත්‍රයේ තියෙන උදායි බික්ෂුව පංච උපාස්කන්ධේ රූප සංකාර විඥාන උඩු යටි කුරු කර බැලුවා කියන්නේ. අපි උඩු යටි කුරු කර බලන්නේ නැහැ ගලප බලනවා. නෑ උඩු යටි කුරු කර බලන්න. මේක කොහොමද වෙන්නේ කියලා.
හැබැයි පංච උපාස්කන්ධ කියන රූප වේදනා සංකාර විඥාන කියලා මේ අපි දාගන්න මනෝලෝක නෙමෙයි අපිට එදින කාරණා එක. ඒක තමයි සැබෑම අර්ථය. ඒක ප්‍රතිපදාවත් එක. අපි ደግሞ දැන් ඔය කතා කර ඉද්දී ඔයාලට මොනවා හරි දැනීමක් එක්ක ඉන්නකොට ඒක හොඳයි කියලා කාරණාවක් යමුණා කියලා. ඔන්න ඔතෙන්ද කතා කරන්න පුළුවන් නම් අන්න ප්‍රතිපදාව සිදු වෙන්නේ. ඒක ඉක්මනින් විදිහට කතා කරන්න පුළුවන්. අපි අකමැතිම දෙයක අපි ඒ වෙලේ සත්‍යවාදී නම් අපි හිතමු ගුරුවරයෙක් හරි කල්‍යාණ මිත්‍රෙක් හරි මොකක් හරි කියනවනම් එයා සත්‍යවාදී නම් හැම වෙලේම මේ වචනය තුළින් ඒකට අනුව හිතන්න යන්නේ. ඒ වචනය තුළින් දැන් අපි ලෝකයේ දෙන කතා කරන්නේ තියෙන්නේ. ලෝකයේ දෙයක් කතා කරද්දී ඒ වචනය තුළින් ඒකේ සාධාරණ අසාධාරණ බලන්න යන්නේ. ඒකේ සාධාරණ අසාධාරණ බලන්න යන තැනම අපි පැත්තෙන් එහෙමයි ඉන්නේ. ඒ වචනේ තුලින් අපට ඉස්මතු වෙන්නට ඕනේ. කියන්නේ හරිනේ. ඒ කියන්නේ අපිට හැම වෙලෙම ඒ කෝණේ තියෙන්නට ඕනේ. ඒ කෝණේ එක අන්න අපි දැන් ඉදෙන කාරණාවට කියන්නේ. දැන් ඉදෙන කාරණාවට කියද්දී දැන් ඔයාගේ කොටු වෙච්ච කෝණයට පහරක් වදින්නේ කියන්නේ. දැන් අපි කොටු කරගත්ත කෝණේ හරි නිසා කියන කාරණා සාධාරණ අසාධාරණ වෙනවා. එහෙමනේ කරන්නේ. දැන් අපි දැන් ඔයාට කිව්ව යුතු මං කාරණාවක් ඔයා දැන් ඉන්න කෝණයට. ඉතින් ඕකට පහරක් වදින කාරණාවක් කියනකොට ඒ කාරණාවේදී කල්‍යාණ මිත්‍රයෙකුට යොමු වෙලා තියෙනවා නම් එයා කවදාවත් මේකේ සාධාරණ අසාධාරණ වෙන්නේ නැහැ. එයා ඒ කාරණාව එකයි බලන්නේ. එතකොට තමන් කෝණයෙන් දැන් හරි ඒක රාමු. තමන් හිතාගත්ත කාරණාව. හැබැයි කල්‍යාණ මිත්‍රයෙක් කියන කාරණාවෙන් ගත්තාම නැමීම තියෙනවා නම් මේ කෝණය නෙමෙයි අරකට එක්ක යොමු. ඉතින් එතන මර්ථාන්විත භාවයේ සක්කාය නිරෝධයක් වෙලා. තමන්ගේ පැත්තෙන් තමන්ගේ කෝණයට දැන් නැමුණ සක්කාය නිරෝධයක් වෙලානේ. ඒ තමන්ට සම්පූර්ණයෙන් හරි. දැන් කියන කාරණා දැන් ඔන්න අපිට මම මොකක් හරි මේ ප්‍රතිවිරුද්ධ දෙයක් කියනවා. ඔයා හිතන කාරණාවත් එක්ක. එතකොට දැන් ඔයාගේ කෝණයක ඔයා හිතන කාරණා සාධාරණයි. ඔයාගේ පැත්තෙන් ගත්තා. මොකද ප්‍රතිවිරුද්ධව කියනවා. දැන් අනුගත වීම නැත්තම් ඔයාට තියෙන්නේ මොකද්ද? මේකේ සාධාරණ අසාධාරණ බලන එකනේ. එතකොට ওই කාරණාව වැරදි ওই කාරණාව හරි කියලා කියන එක නේද කරන්නේ? හැබැයි අනුගත වීම තියෙනවා නම් ඔන්න යෙදීම සක්කාය. අනුගත වීම තියෙනවා නම් ඒ කාරණාව හොයන්නේ. දැන් මොකද වෙන්නේ? මේකට ඉඩක් නැති වෙනවා. අන්න ප්‍රායෝගිකවම ප්‍රතිපදාව සිද්ධ වෙනවා. සක්කාය නිරෝධය. අන්න ඒකයි සක්කාය නිරෝධය. එහෙමද පංච උපාස්කන්ධයක් අල්ලගෙන අපි පංච උපාස්කන්ධයක තවත් දාගෙන තවත් මොනවද දාගෙන ඒක හිමිහි කර කර ඉතින් ඒක කොහොමද දැන් ඔයා දන්නවනේ මේ ඔයාට මම දන්නවා කියලානේ. ඉතින් ඒ නිසා ඒ විෂයන් ටික කියලා දෙනකොට කොහොමද ඉතින් ඒ කාරණාවනේ ගන්න. එතකොට ඉතින් කොහොමද එහෙම. දැන් අපි හිතමු ඔයා දන්න විෂයක් මොනවද තියෙනවා කියලා. එතකොට වෙන කෙනෙක් කතා කරනකොට හොඳටම දන්නවනම් දැන් පොඩ්ඩක් අඩුයිනේ. අර යා කියන කාරණාවට යන අඩුයිනේ. ඔන්න ඕක තමයි ජීවිතය අපේ වෙන්නේ. අරක නැමීම නෙමෙයි. දැන් ගුරුවරයෙකුටත් අපි නැමෙන එකක් තියෙනවා ලෝකේ. ඉතින් අන්න ඒ වගේ නැමීමක්. ඒ කියන්නේ ලෝකේ ගුරුවරු අලුත් දෙයක් ඉගෙන ගන්න. සැබෑම සක්කාය නිරෝධේ නැමීම නම් අපේ යෙදෙන ජීවිතයේ යෙදෙන කරුණක්. ඒ තමන්ගේ පැත්ත පොඩක්වත් ඉඩක් නැහැ. ඉඩක් නැහැ. ඒ කියන්නේ තමන්ගේ ජීවිතයේ යෙදෙන කරුණක්. ඒ කියන්නේ අපි හැම වෙලෙම දැනගන්න කල්යාණ මිත්‍රයෙක් කියන කාරණාවේ උපකාරය හැම වෙලෙම කල්යාණ මිත්‍රයෙක් නම් නිවැරදිව මේ ලෝකයේ දේවල් වලට වඩා ඉඩ තියෙන්නේ කියන කාරණා මොකකින් හරි සක්කාය නිරෝධයක් ඉස්මතු ගන්න තමයි. අපට ඔන්න ඔය පොයින්ට් එක අල්ලගන්න බෑ. ඇයි අල්ලගන්න බැරි? අපි තවත් විෂයක් දැනුමක් කායින් හරි ඉගෙන ගන්නවා. අපි නොදන්නා විෂයක් ඉගෙන ගන්න. අපිට දැනගන්න. අනුගත වීම උනා නම් අර ඕනෑම කාරණාවකදී සම්පූර්ණයෙන්ම ඒක එක තමයි හිතන්නේ. දැන් බලන්නකො බුදුරන් වහන්සේට යොමු වෙන කෝණේදී නාහං ඥානයි භගවා ඥානසි. එහෙමනේ මම දන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දන්නේ. ඉතින් ඒ වන්නේ කෝණේ කොච්චර ලොකුයිද කියලා. එතකොට ඒ හිතන ක්‍රමයට එක්ක හරියම ලස්සන කතා කරන්න පුළුවන්. එතකොට දැන් ඔයා හිතාගෙන ඉන්නේ මොකද්ද දැන්? මොන වගේ දෙයක්ද කතා කරන්නේ? ඒක එකපාරට වෙන්න පුළුවන්. දැන් අපි මොකක් හරි එකපාරට කියනකොට දැන් හොඳට හිතලා බලන්නකෝ. මම මොකක් හරි කිව්වොත් එහෙම. ඒ කියන කාරණාව එක සාධාරණ නෙමෙයිද බලන්නේ? සාධාරණ නෙමෙයි. ඇත්ත කියන කාරණාව නෙමෙයි සාධාරණ.
ඒක සන්නසාර මේ එක කාරණා වල අර්ථය නෙවෙයි අවශ්‍ය වෙන්නේ සන්න. ඊවගේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේ ඒ කියන්නේ දැන් මම මේ ළඟදිත් එකක් කිව්වා. මෝඩකමෙන් යුක්තව යම් කිසි දෙයක් කරද්දී ඒක වැරදි කියලා හොයන්න ඕනේ. අපි දන්නවනම් මෝඩකමෙන් යුක්තව ජීවිත මොන හරි වැඩක් වෙන්නේ කියලා. අර මං ඊයේ තුමාවක හොඳටම පිස්සු කෙනෙක් මොන හරි දෙයක් කියලා ඇවිල්ලා කියනවා. ඒක ඇත්තද දන්නේ නැහැ. මොකද්ද එහෙම වෙන්නේ නැත්තේ? හොයයිද? නෑ නේ. යා පිස්සෙක් කියලා ඒක හිතනවා කියලා හිතන්නේවත් නැහැ. එතකොට අපේ ජීවිතයේ යෙදෙන සිදුවීම් සියල්ලම හොඳ නුණක්කාරකම් මත පෙන්නන සාධාරණකම්. නෑ නේ. ඔක්කොම ලෝකේ තියෙන. එතකොට එහෙනම් දැන් අපි මෙහෙම ගමුකෝ. මේ ඖෂධ යා මෙයාට කියන දැන් ඔයා දැන් ඔන්න බලන්න රත්න කවුරු හරි සර් කෙනෙක් ඇසුරු කරනකොට ඒ කියන්නේ ඒ සර් ඇසුරු කරන්නේ මේ කණ්ඩ උගන්නයි ඊළඟට නැත්තම් මේ අපිට හොඳ අඳින හැටි කියලා දෙයි. එහෙම නැත්තම් මොනවා හරි අපට ඉන්න තැනක් හොයලා දෙයි. ඔය කෝණියද තියෙන්නේ සර්ගෙන් මොනවා හරි හැම වෙලෙම සර් කරන කටයුත්තක් එක්ක වෛද්‍ය විද්‍යාවට දාලා දෙයක් ගන්න. ඒක නෙවෙයි තියෙන්නේ. ඒ කියන්නේ ගෞරවාන්විත කෙනෙක් යම් දෙයක් එක්ක ඇසුරු කරද්දී ජීවිතේ හැම එකම ගන්න ඒකට අදාළ විදිහට. දැන් බලන්න අපිට එහෙම තියනවද කියලා. දැන් මෙයා ડોක්ටර් කෙනෙක් කවුරු හරි විශේෂඥ කෙනෙක් ඊට වඩා ඉහළ කෙනෙක්. දැන් ඒ වටිනාකමයි අතරයි ධර්මයේ කියන කෙනෙකුයි අපේ ජීවිත අතර වටිනාකමයි අර වගේ කී ගුණයක් විය යුතුයි. දැන් මෙයාලා ඒ ડોක්ටර් ඇසුරු කරනකොට ජීවිතයේ හැම යෙදීම් කාරණාවත් එක්කම ඒ ડોක්ටර්කින් ඉගෙන ගන්න ඒක නම් එහෙනම් අපට කොහොම ගත යුතු වෙනවද? කියන කාරණේ විතරම. ඒ කියන්නේ එච්චර යමු වීමක් එක්ක ඒ කියන්නේ ඒක ඇත්තටම ඒක තමයි අර්ථාන්විත භාවය. යෙදීමත් එක්ක. එතකොට එතන තමයි සක්කාය නිරෝධය කතා කරන්න පුළුවන්. ඒ දකින්න දැන් ඒ එහෙම කතා කරන්නේ නිකන් ආයෙත් නෙමෙයිනේ. දැන් මට ආවට ගියාට කාටට කිව්වොත් එහෙම දැන් මං කොහොමද කර ඔයාලට විරුද්ධව මොකක් හරි කරුණක් එක මං කතා කරන්න යනවා කියලා. දැන් ධර්මයේ ගැන ඉගෙන ගත්තේ නැති, පැහැදීමක් මොකක්වත් නැති කෙනෙකුට එහෙම කිව්වොත් එහෙම හිතන ගතියකුත් නැති ගහලා දාන්නේ. නේ? එතකොට එහෙනම් එහෙම දෙයක් කියන්න පුළුවන් වෙන්නේ එහෙම දෙයක් කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපි හැම වෙලේම මතක තියාගන්න ඕනේ ධර්මයක් එක්ක අපේ ජීවිතයක් කතා කරනකොට වටිනාකමත් එක්ක ඒ චින්තනයයි ඒකත් එක්ක ජීවත් වෙද්දී එහෙනම් කල්යාණ මිත්‍රයෙක්ගෙන් උපකාර ලැබිය යුත්තේ අන්‍යම කාරණාවකටම. ඒක තමයි අපේ ජීවිතේ හැම වෙලේම බලන්න ඕනේ. කර්ම කාරණා තේරුම් ගන්න නෙමෙයි නේද ස්වාමී? නෑ. ඒක බුදුරණවහන්සේ දේශනා කරනවා. හරිද? සුත්තකේ වියාක නිගරගෙන තියෙන්නේ. අතකතාන් අනුග්‍රහ ලබන්න පිටිපස්සෙන් යන්න කියනවා. අපි අතකතාවන් ලේබල් කරනවා. අපිට අතකතාවන් සුත්තකේ වියා කරන වෙලාව. ඒ කියන්නේ අපේ අතකතාවන් අදාන කතා, සීල කතා, සංඝ කතා, කාමානං ආදීනෝ නෙක්කම්ම ගානිසංසව නෑ සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දාසන කතා, අප්පිච්ච කතා, සන්තුට්ඨ කතා, පරිවේක කතා, සංසංග කතා, විරිය ආරම්භ කතා. ඔය ටිකත් දැන් දැනුමක් හැටියට ආපු එකක් විතරනේ. දැන් මේන් විරිය ආරම්භ කතාවක්. හරි. දැන් ඔන්න විරිය ආරම්භ කතාවක් කියන හදන්න පොඩ ගහගෙන ඉන්න. දැන් අපර උනත් ඔය ලේබල් එකත් එක්ක එහෙම එකන්නේ. දැන් ඔන්න පඤ්ඤා කතාවක් කියන අහගෙන ඉන්න. නෑ ඒක නෙමෙයි. හැසිරීමේදී ඇසුරේදී යෙදෙන කාරණාව එක්ක ඉස්මතු කරන්න ඕන වැඩපිළිවෙල එක්ක අන්න කතා කරන කාරණාව තමයි රස කතාව කියන්නේ. අපේ ධම්සභා මණ්ඩපයක් හදාගෙන ඔක්කොම කරගෙන අපිට රස කතාව වුණේ. දැන් ඒ විදිහට ජීවිතය ගත කරනකොට බලන්න ප්‍රතිපදාවෙම සක්කාය දිට්ඨිය කියන කාරණාවට ඉඩක් තියෙන කියලා. ඉඩක් කියන්නේ නෑනේ. දැන් ඕක වෙන්නේ විචක්ෂණියකුත් එක්කනම් ජීවිතේ සත්‍යවාදී විචක්ෂණියකුත් තියෙනවනම් කල්යාණ මිත්‍රෙක් ගුරුවරයෙක් ඇසුරු කරනකොට ඔය වැඩ පිළිවෙලක් තියෙනවනම් ඉතින් ආයේ වෙන මොනව හොයන්නද? වෙන මොනව සාධාරණයක් හොයන්නද? වෙන මොන ජීවත් වීමක් ගැන බලන්නද? කිසි දෙයක් අදාළ නැහැ. එනිසා පොඩ්ඩ සත්‍යවාදීව ජීවිතය ගැන හිතන එක ගොඩාක් උරු කරගන්න ඕන. ඔක තමයි ගොඩාක් අමාරු. අපි මේ ලෝකේ අපිට මේ සියලුම ප්‍රශ්න තියෙන්නේ
හැමදේම මම එකක ගැටීමක් කියන අපිට මොනවා හරි අපි ඔටු කරගත රාමුට විරුද්ධ මොකක් හරි යෙද්දි හරියට හිතන ගතියක් තියෙනවනම් සත්‍යවාදී බවක් යම් කිසි මට්ටමක් තියෙනවනම් අනුගතීමක් යම් කිසි මට්ටමක් තියෙනවනම් අර මමත්වයට ඉඩ නැහැ. ඒ සත්‍යවාදීනේ. කොහෙද මං කොටු කරගත්ත රාමුවත් එක්ක තියෙන ප්‍රශ්නේ. නැත්තම් අපට විවිධාකාර සාධාරණ හේතු වෙනවා විවිධ දේවල් වලට. ඒ කියන්නේ සාධාරණ හේතු අපේ නෙමෙයිද? අපේ කොටු කරගත්ත රාමුව නෙමෙයිද? සාධාරණ අසාධාරණ විහඤ්ඤාති. සාධාරණ අසාධාරණ කියන්නේ වෙහෙස. අපි හැම වෙලෙම බලන සාධාරණ අසාධාරණ. සත්‍යවාදී කිසාන්ත ඒක නිෂ්ප්‍රභාවය. ඔව්. එහෙම ඒ විදිහට ජීවිතය ගැන හිතමින් අවංකව දෙන ප්‍රශ්න කතා කරන්න පුළුවන්. අනිත් ඒවා දැනුම නිරව. දැන් ඔන්න අවස්ථා මම කීපයක් කිව්වා. එකක් දැනුම නිරවල් කරගන්න කතා කරන එක. ඒකත් හරි. එතෙන් හිතන්නත් පුළුවන්. හැබැයි මේ හිතන කෙනා මේ ඔක්කොම කරනවා. එකක් කරලා නතර වෙන්නේ නැහැ. අපිට හිතනවා අපි එක කරනවා අරක නැහැ කියලා. නෑ ඔක්කොම කරනවා. ඊළඟට යෙදෙන ජීවිතයේ කාරණාව ගැන හිතනකොට ප්‍රශ්න එනවා. ඒක ගැන කතා කරනවා. එතකොට මේවත් ඔක්කොම තියෙද්දි අන්න යෙදෙන ජීවිතයේ ධර්ම කාරණා කියන කිසිම හෝඩුවාවක් නැතුව ජීවිතය අත්දැකීම් එක්ක කතා කරනකොට අන්න ඒකටත් අනුගත වෙනවා. එතකොට තමයි සැබෑම ප්‍රතිපදාව ඉස්මතු වෙන්නේ. නැත්තම් කතාවකට විතරයි. දැක්මෙදි නේ. කතාවකට තමන්ගේ එක දැන් ඔන්න බලන්නකො මට දැන් ගොඩාක් දේවල් ආවම ගියාම ඇහෙනවනේ. මගේ ප්‍රතිචාර බලන්න. එහෙමද? හරි. එච්චරයි. දැන් අපිට තියෙන ප්‍රතිචාර අපි බලාපොරොත්තු වෙන මොකක් හරි කිව්වහම ලොකු ප්‍රතිචාර නේ. මගෙන් ලොකු ප්‍රතිචාර නැහැ. ඉතින් මටත් ඒ කාරණාව එච්චර අදාළ නැහැ. හැබැයි ඒකට අදාළ පිළියමක් කරන එකයි ඒක අපි අල්ලගන්න එකයි දෙකක්. අපි ඒක අල්ලගෙන අපි පෝෂණය දැන් අපි හිතමුකෝ මෙහෙම මොනවා හරි හේතු ටිකක් ඔන්න මෑණිය මට කියනවා. දැන් ඕක එතනින් එහා මං හිතන්න ඕනේ නැහැ නේ. ඇත්තද? තව මෙහෙමද? එහෙමද? දැන් අපර වුණා තව ලුණු ඇඹුල් ටිකක් එකතු කරගෙන නෑ දැන් කිව්වා. හරි එච්චරයි. ඒකට තව කටයුත්තක් කරා එච්චරයි. එතනින් එහා දෙයක් ඕනද? එතනින් එහා දෙයක් ඕනේ නෑ. දැන් අපි අර කේලම් අහනවා කියන කතාව ඒ සිස්ටම් එකම තමයි අපි අර ඒවත් එක්ක යමු වෙනවා කියන්නේ. උනා වෙච්ච දේ ඇහුවා. ඉතින් මගේ එක නෙමෙයිනේ. කතා කරා ඉවරයි. නැත්තම් අහක යන දෙයකට අහක යන ප්‍රශ්නයකට ඊළඟට අපේ මමත්වයේ තහවුරු කරගත්තොත්. කියන්නේ අපි සමාජයේ දෙද්දි කටයුත්ත කරන එකයි ඒකත් එක්ක අපි ජීවත් වෙනවා කියන එකයි දෙකක්. ඕනෑම කාරණාවක් ඕනෑම දෙයක් ජීවිතයේ දෙද්දි නිදහස් මානසිකත්වයෙන් බලන්න හුරු වෙන්න ඕනේ. ඇත්තටම ඔයාලට හිතන්න පුළුවන්. අර තියෙන්නේ මේ කලබලයකෝයි සහ මේ අර කියන කරුණේ ක්‍රියාවට වඩා කියන කරුණේ මේ කියන්නේ කිරිපිටියකේ ලේබල් එක පැත්ත වැඩි. කියන කරුණේ ස්වභාවය එක බලනකොට අපි ප්‍රැක්ටිකලි එනවා. අපි හිතමු ලේබල් එකක් ගහපනද කිරිපිටියකින් බොන්න දුන්නාට පස්සේ ලෙඩේ සුවයිනේ. අපි හිතමු ලෙඩකට මොකක් හරි පිටි එකක් කියලා. හැබැයි ලේබල් එක ගහලා තියෙනවා මුකුත් නැහැ. ලේබල් එක අරන් කරගන්න නැහැ මේකෙන් මේ වගේ දේවල් වෙනවා කිව්වට. අන්න ඒ කියන අපි අන්න එතනින් ඒක ක්‍රියාත්මක වීමට අපි බලන්න ඕනේ හැබැයි. හැබැයි ඒක ක්‍රියාත්මක වීම ප්‍රායෝගිකයි. හොඳට තේරුම් ගන්නට ඕනේ.
මේ හැම එකක්ම ප්‍රායෝගිකව අපේ ජීවිතයේ මේ දකින්න විදිහත් එක්ක අපි හැම වෙලෙම බලන්න ඕනේ. ඒක තමයි සැබෑම ප්‍රායෝගිකත්වය. නැත්තම් අපි ඉගෙන ගන්නකොට එකක් ජීවත් වෙනකොට තව එකක්. එහෙම වෙන්න බෑ. ඒකට මතු වෙන්නේ අර සත්‍යවාදී බවයි. ඒ කියන්නේ උපරිම සත්‍යවාදී. ඒක හැර වෙන මොකුත් දාන්න බෑනේ සංකල්ප. උපරිම සත්‍යවාදී බවයි. ඒකත් එක්ක ඇත්තට උපරිම සත්‍යවාදීම සිහිය එනවා. සිහිය නැතුව සත්‍යවාදී බවක් එන්නේ නැහැ. වීරියකුත් තියෙනවා. සත්‍යවාදී බව හොඳට දෙනකොට වීරියකුත් තියෙනවා. මෙන්න මේ කරුණු ඔක්කොම එක තමයි යොමු වෙන්නේ. ඒ සත්‍යවාදී බවත් එක්ක විමසනයේ ප්‍රශ්නෙත් එක්කම තමයි. හිතන්න කිව්වොත් හිතන්න ඕනේ, කරන්න කිව්වොත් කරන්න ඕනේ. අන්න ඒ මට්ටමට හැදෙන්නට ඕනේ. මම හිතන්නේ මම ඔය කිම්මූලක සූත්‍රය කරද්දී අර සම්පූර්ණයෙන් කිම්මූලක සූත්‍රය නෙමෙයි කරේ මේ. ධර්මයේ ඉගෙන ගන්න විදියනේ ගොඩක් කිව්වේ. අර අපි හැම වෙලේම හුරු වෙලා තියෙනවනේ මේ. ඒ කියන්නේ අපි ජීවත් වෙනවා කියන එකක් ධර්මයේ කියන්නේ තව එකක්. හැම වෙලේම තියෙනවා. අපි හැම වෙලේම ජීවත් වෙන එකකින් පලා ගිහලා ධර්මයට වෙනම යන්න දඟලනවා. ඇත්තටම ඡන්දමූලක සබ්බේ ධම්මා කියන කාරණාව ඔය ප්‍රතිපදාවේ යුක්ත වෙනකොට ඉගෙනගත්ත දැනුම බවට පත් නොවි අර්ථනානි තුළ ඈතර වෙනවා. දැන් ඡන්දමූලක සබ්බේ ධම්මා කියන්නේ මොකද්ද අහන්න ඕනේ නෑනේ. එතකොට අවශ්‍ය වෙන්නේ නෑනේ. එතකොට කියන්න තියෙන්නේ මේ කවුරු හරි ඇහුවොත් උන්න ඡන්දයෙන් තමයි සීල ධර්ම කියන්න තියෙන්නේ ඒකයි. සාමාන්‍ය පොදුවේ කතා කරනකොට ධර්ම සභාව කතා කරන තියෙන එකයි. ඊළඟට ඒ කෙනාගේ හික්මීම අනුව ඒ කෙනාට අදාළ අන්න දහම් දැනුම නෙමෙයි සකස කතාව කියන කාරණාව අර්ථාන්ත කරන්නේ. අපිට තියෙනවා බාහ්‍ය සූත්‍රේ, කාලකාරාම සූත්‍රේ, අර සූත්‍රේ, මේ සූත්‍රේ මේ ඔක්කොම සූත්‍ර අපිට වෙනම තියෙනවා. ඊතර වීම ප්‍රතිපදාව එන්නේ නැහැ. ඒ සූත්‍රයෙන් පෙන්වන ඊතර වීම ප්‍රතිපදාව අපිට හරි වූ සූත්‍රය තියෙනවා. ඊතර වීම ප්‍රතිපදාව වෙන්නේ නැහැ. දැන් සූත්‍රේ හරි වුණේ මටනේ නේද? දැන් එතන පෙන්වන්නේ ඊතරන ප්‍රතිපදාවන්නේ. එහෙනම් ඒකට සත්‍යවාදීව ඒ කාරණාව එක විචක්ෂණයට යමු නා සූත්‍රයක් හම්බ වෙනව නෙමෙයි වෙන්නේ. ධර්මයේ පහුරක් කියන්නේ ඒක. ඊතර වීම වෙන්නේ. කාටද කියලා දෙන්න ඕන ඊට පස්සේ අන්න අර සූත්‍රයේ විග්‍රහය කියලා දෙන්න. එච්චරයි. මට කියා ගන්න නෙමෙයි සූත්‍රය තියෙන්නේ. අපේ සූත්‍රය ගන්නේ මට කියා ගන්න. ඒකේ තියෙන ප්‍රතිපදාව. සූත්‍රය තව කෙනෙකුට කියලා දෙන්න. ලෝක ඉවහාරයකට ඒක තියෙන. අපි ප්‍රතිපදාව වෙන්නවනම් අපට සූත්‍ර විග්‍රහයක් හම්බෙන්නේ නැහැ. ඒතර විමන් නෙවෙයි නිමුති සාරසබ්බේද. අපට සූත්‍ර විග්‍රහයක් කරන ප්‍රතිපදාවිද්දී. අස්සන්ත විද්‍යාපච්චය සංකාරක චිත්තපටිය පේනවා. නැත්නම් පංචමහා හෘදේවයක චිත්තපටිය පේනවා. මොනෝහල් චිත්තපටි ටිකක් පේනවා. සියල්ලම මානෝපුබ්බංගම ධම්ම. නේ? මනෝමය. ඇයි අපි එහෙම දැනගනත් ඒ කනවා වෙන්නේ නේ? ඔක හරියට සත්‍යවාදී බවත් එක තේරෙනකොට ඉසගිනි ගත්ත කෙනෙක් කියන කාරණාව සාධාරණ වෙන්නේ නැද්ද? නේ? මොකටද? සත්‍යවාදීව හිතන්නේ. වෙන දෙයක නෙමෙයි. දැන් අපට මතක් වෙන්නේ වෙන දේවල්නේ. සත්‍යවාදීව හිතන්නේ.